අපි නැවතත් අපගේ පුජයසෝම YouTube නාලිකාව ඔස්සේ හමු වෙනවා. අද දවසේ අපේ වැඩසටහනට නියමිත වෙලා තියෙන රූප සටහන් ඉදිරිපත් කිරීමේදී අපි තෝරා ගන්න ලැබුවේ ශාක පත්‍රයක සිරස් කඩක සෛල සටහන කොයි ආකාරයකද අපේ දරුවා ඇඳලා පුහුණු කරන්න කියන්නේ. මේක ඇත්තටම පහළ ශ්‍රේණි වල සිට ඉහළ ශ්‍රේණි දක්වා උසස් පෙළ බයොලොජි කරන දරුවන් දක්වාම අවශ්‍ය කරන රූපීය පුහුණුවක් ප්‍රැක්ටිස් එකක්. ඒකට අපි අවශ්‍ය කරන මූලික කරුණු කීපය පිළිබඳව අවධානය යොමු කරනවා. ශාක පත්‍රයක් ගත්තොත් අපි ඒකේ කොහොමද හරස් කඩක් පිළියෙල කරගන්නේ කියලා ප්‍රථමව කිව්වොත් මේ තියෙන ශාක පත්‍රයක මැදිනාරතිය right. එතකොට මැදිනාරතියත් සමග මම මෙහෙම ශාක පත්‍රයේ දල වශයෙන් මේ විදිහට ඇඳගත්තොත් ඒකේ තියෙනවානේ පත්‍රවල නාරටි. මේ තියෙන පත්‍ර නාරටි. මේ ආකාරයට පත්‍ර නාරටි ටික අපි ඇඳගමු. දැන් මොකක්ද ශාක පත්‍රයක හරස් කඩක් කියලා කියන්නේ? ඒ මටු පිට මේ තියෙන්නේ උඩු පැත්ත යටි පැත්ත. හරස් කඩක් ගන්න අපි මෙතනින් කපන්න ඕනේ. මෙහෙම කපන්න ඕනේ. අපි ශාක පත්‍රයේ මෙතනින් කැපුවා කියලා හිතමු. මෙතනින් කැපුවා. එතනින් කපුවාම එතකොට මේ කොටස නෑ නේද? මේ කොටස නෑ. අපි මේ කොටස මකමු. දැන් ඒ අනුව අපිට උඩ පැත්තයි යට පැත්තයි කොයි විදිහටද පේන්නේ? උඩු පෘෂ්ඨය මෙන්න මේ විදිහට අපි අඳගමු. මම මේ නිල් පාට රේඛාවක් මැකුවොත් ඔබට ලේසි. මෙතන නාරකියක් තියෙන විතර පොඩ්ඩක් ඉදිබිලා වගේ තියෙන. මෙතන නාරකියක් තියෙන මැදි නාරකිය ගැන ටිකක් වැඩිපුර ඉදිබිලා ඔන්න උඩු පෘෂ්ඨය අඳින විදිය. උඩු පෘෂ්ඨය. ඒ වගේම යටිනුත් තියෙනවා. මෙතන යටින් තියෙන පෘෂ්ඨය, ওই යට පෘෂ්ඨය. දැන් ඔබට පේනවා පත්‍රයේ පොඩි ඉතා සරල ඝනකමක් පේනවා. අපිට ওই තරම් ඝන පත්‍රයක් ගන්න බැරි වෙයි. මොකද අක්කපාන පත්‍රයක් වගේ හරහට බැලුවොත් ඒක බලන්න පුළුවන්. මේ පත්‍රයේ ඔය ඝනකම ප්‍රදේශය, ඒ ඝන ප්‍රදේශයේ තුනී කැපුමක් තමයි අපි සලකන්නේ පත්‍රයක හරස් කඩක් කියලා. ඒතරගේ උඩු පැත්තේ තියෙන උඩු අපිචර්ණය, මම උඩු අපිචර්ණය අඳින සාමාන්‍යයෙන් අපිචර්ණයක සෛල මෙන්න මේ විදිහට හැඩයක් ගන්නවා. මොකක්ද හැඩය? දෙපැත්ත උත්තල වෙච්ච හැඩයක්. මේ විදිහට අපිචර්ණීය සෛලවල හැඩය තිබීමෙන් උත්තල ඔබ දන්නවා උත්තල කාච මගින් කෙරෙනවා මේ ආලෝකයේ නාභිගත කිරීම. මම පොඩ ඈතට යන්නම්. ආලෝකයේ නාභිගත කිරීම. එතකොට ඒ වගේ හිරු එළිය නාභිගත කිරීමට අවශ්‍ය කරන හැඩය තමයි මේ අපිචර්ණීය සෛලවල උත්තල පෘෂ්ඨ තිබීමේ හේතුව. නාභිගත කරන්නේ කොහෙටද? නාභිගත කරන්නේ හරිතලව ඇති ස්ථානවලට. මේ තියෙන්නේ උඩු අපිචර්මයේ කියන සෛල. මේ උඩු අපිචර්මයේ විශේෂත්වයන් තමයි පැටලි සෛල තියෙන්නේ. මේ සෛල පාරදෘශ්‍යයි. මේ සෛල පාරදෘශ්‍යයි. ඒ කිව්වේ මේ සෛලවල නිර්වර්ණ ගතියක් තියෙන්නේ. න්‍යෂ්ටියක් තියෙනවා. මම සෛලයේ ඩබල් කළේ සෛල දිට්ඨිය නිසා. මේක උඩින් තව ස්තරයක් තියෙනවා. අපි දෙවලු ඒ ගැන සාකච්ඡා කරමු. ඊට පස්සේ තියෙනවා මම මේ අඳින්නේ පල්ලට වඩා උස වැඩි සෛලයක්. ඔන්න බලන්න පල්ලට වඩා උස වැඩි සෛලයක්. හැම සෛලයක්ම වගේ ඩබල් කරොත් තමයි අපේ මේ නිරූපණය කිරීමේ යම්කිසි මොකද්ද? නිවැරදි බවක් එන්නේ. මේවා ශාක සෛල නිසා සෛල දිට්ඨිය යම් තරමකට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මෙන්න සෛල අපි සෑම සෛලයක්ම ඒ විදිහට අඳීමේදී යම්කිසි කාල කළමනාකරණයකට මට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ නැහැ. නමුත් මම ඉක්කොනින් මේක ඉවර කළා දාන්නම්. සෛලවල දිට්ඨිය අඳින ඔන්න දිට්ඨිය. right? සෛලවල දිට්ඨිය. මේවට අපි කියන්නේ ඉනි සෛල නැත්නම් මේවා ඉනි මෘදුස්තර සෛල. ඉනි මෘදුස්තර සෛල. ඒ ඉනි මෘදුස්තර සෛලවල යම් මට්ටම් වලින් න්‍යෂ්ටි දක්නට ලැබෙනවා. එකම මට්ටමේ න්‍යෂ්ටිය තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක මට්ටම් වලින් න්‍යෂ්ටිය දක්නට ලැබෙනවා. මේ ඉනි මෘදුස්තර සෛල ශාක පත්‍රයක උඩු අපිචර්මයට ආසන්නව පිහිටන. ඊළඟට සවිවර මුදුස්තර සෛල දක්නට ලැබෙනවා. මෙන්න මෙහෙම සවිවර මුදුස්තර සෛල ඒවා ටිකක්
ගෝලාකාර හෝ ඕලාකාර හැඩයක් ගන්න සෛල. මේ ස්තරේ සවිවර මුදුස්තර සෛල. අපි ඒකත් ඔය විදිහට සවිවර මුදුස්තර සෛල කීපයකුත් මෙහෙම අඳිමු. ඇයි සවිවරයි කියන්නේ? මේ සෛල අතර යම්කිසි ප්‍රමාණයකට හිදැස් තිබෙනවා. ඒ සෛල අතර තියෙන හිදැස් වලට අපි කියනවා අන්තර්සෛලීය අවකාශ කියලා. ඔබ ඒ නම මීට කලින් අහලා තියෙනවා අන්තර්සෛලීය අවකාශ. දැන් බලන්න ඉනි සෛල අතර එහෙම අවකාශයක් තිබුණේ නැහැ. ඉනි සෛල එකිනෙකට තදබදව ඇසිරිච්ච සෛල. ඒ කියන්නේ තදබදව ඇසිරුණාම ආලෝකයේ අපත යාමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන සෛලවල මම මේ ඩබල් කරලා දෙන්නේ ඔබට ඇයි කියලා ඔබ දන්නවා. දැන් මේ සෛල බිත්තියයි අඳින්නේ. දැන් සෛල බිත්තිය ඒකාකාර ඝනකමක් තියෙනවා. මේ ප්‍රාථමික සෛල බිත්තිය කියන සෛල බිත්තියයි අඳින්නේ. මේ සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. මම අතරතුර රූප සටහන එක්කම කියන තොරතුරු ගැන යම් අවධානයක් යොමු කරා. සෙලියුලෝස් වලින්. ඒක අන්තර්සෛලීය අවකාශ සහිතව ගෝලාකාර හෝ ඕලාකාර හැඩති සෛල ගත්ත මේ සවිවර මුදුස්තර සෛල. ඊළඟට අපි අඳින්න බලාපොරොත්තු වෙන්නේ යටපැත්තේ අපිටර්ම. යටපැත්තේ අපිටර්මේ අඳින්න කලින් මෙන්න මෙතන මම අඳිනවා එක්තරා හැඩයකට සෛල දෙකක්. මේ තමයි පාලක සෛල. පාලක සෛල දෙක මැද්දේ තියෙනවා සිදුරක්. ඒ සිදුර පූටිකා සිදුර. අපි කවුරුත් දන්නවා මේ පූටිකා සිදුර හරහා තමයි සෛලවල වායු පරිවහනය, ජල වාෂ්ප සහ වායු පරිවහනය සිද්ධ වෙන්නේ. අර හැඩේම ගත්ත යටි අපිටර්මේ සෛල අපි දැන් අඳිමු. මේ තියෙන්නේ අර උඩු අපිටර්මේ වගේ යටි අපිටර්මේ තුලත් ඒ විදිහට අපිටර්මේ සෛල දක්නට ලැබෙනවා. අපිටර්මේ සෛල. ඔන්න අපිටර්මේ සෛල මේ යටි අපිටර්මේ යන්නේ. ඔන්න ඒ ආකාරයට අඳින්න පුළුවන්. අපිට මේක අවසන් කරන්න තව කරුණු කීපයක් තියෙනවා. එකක් තියෙන්නේ දැන් මේ තියෙන්නේ අර සවිවර මුදුස්තර සෛලවල න්‍යෂ්ටි. සෛල සජීවී නිසා සෑම සෛලයකම න්‍යෂ්ටි අපි අඳින එක වැදගත්. මේ තියෙන අපිටර්මේ සෛලවල මේ පාලක සෛල දෙකේ න්‍යෂ්ටි. අන්න තියෙනවා. න්‍යෂ්ටි දෙක. මෙතන පොඩි හිස්තනක් වගේ තියෙනවා නේද? පොඩි හිස් අවකාශයක්. ඒ හිස් අවකාශයේ මං තිබ්බේ කුඩා කරුණු කීපයකට ඉඩකඩ දෙන්න. මෙතන තියෙනවා මම පොඩි නිකන් දාල වශයෙන් මම රවුමක් ඇඳ ගන්නම්. මේ තමයි නාරටියක්. ඉතින් නාරටියකුත් නිරූපණය කරන්නේ කොහොමදයි? නාරටියක තියෙනවා ජලය ගෙන යන නාල, සෛලම නාල. සාමාන්‍යයෙන් අපි සෛලම නාල අඳින්නේ වෘත්තාකාර බිත්තිත් එක්ක වුණාම වෘත්තාකාර බිත්තියක අපි සෛලම නාල කීපයක් ඇඳලා. ඔක නිරූපණය කිරීමක් පමණයි. ඊළඟට තියෙනවා ෆ්ලෝයම නාල. ෆ්ලෝයම නාල කියලා කියන්නේ ආහාර රැගෙන යන කොටස්. අපි ඉදිරියේදී මේ සෛලම ෆ්ලෝයම ගැන ඔබට යම්කිසි හැඩ පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. මේක පොඩි පන්තස්ත්‍රාකාර හැඩයක් සහිත සෛල තමයි තියෙන්නේ මේ වගේ කුඩා සෛලයක් එක්ක. ඔන්න ෆ්ලෝයම නාල. මේක වටේට තියෙනවා තවත් සෛල දර්ශයක්. ඒ කියන්නේ එමගින් කරන්නේ නාරටිය ශක්තිමත් කිරීම. ඒ සෛල හැඩ ඒ තරම් මෙතනදී අපිට ඇඳ ගන්න අපහසු වෙයි. මේක ස්ථූලකෝණාස්තර කියලා සෛල වර්ගයක් අහලා ඇති සමහර විට. ඒ ස්ථූලකෝණාස්තර සෛල වලින් හැදිච්ච මේ නාරටි කොපුවක් සමහර ශාකවල දක්නට ලැබෙනවා. ස්ථූලකෝණාස්තර සෛල වලින් හැදුණු ඔන්න ඔය ආකාරය. ඒ තමයි නාරටියක් අපි ඇඳ විදිය. දැන් රූප සටහන සම්පූර්ණ වෙන්න අපිට අවශ්‍ය වෙන්නේ ශාක සෛල තුල අඩංගු හරිතලව දැක්වීම පමණයි. එතකොට හරිතලව දක්වන්නේ අපි කොහෙද? හරිතලව තියෙන්නේ මෙන්න මේ සෛලයේ හරිතලව තියෙනවා. ඇත්තටම මේ මොකද්ද මේ ඉනි මුදුස්තර සෛලයේ හරිතලව තියෙනවා. සෑහෙන ප්‍රමාණයක්. ඉතින් තියෙන ප්‍රමාණයටම දාන්න බෑ. සමහර විට එක සෛලයක හරිතලව 100ක් ඉක්මවා ප්‍රමාණයක් තිබිය හැකි. අපි යම් ප්‍රමාණයක් දාමු. මෙතන 100ක් අදින්න කිව්වොත් එක සෛලයක වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ නේද? ඔන්න ඉනි සෛලවල අපි ඇඳපු මොනවද? හරිතලව. ඉනි මුදුස්තර සෛලවල. ඇයි ඉනි මුදුස්තර සෛලවල හරිතලව ගොඩක් තියෙන කියලා කවුරු හරි ඇහුවොත් උත්තරේ තමයි උඩින් හිරවෙලිය වැටෙන්නේ. එතකොට උඩු පැත්තේ ඉනි සෛල තියෙනකොට හරිතලව විශාල ප්‍රමාණයක් බගි කාර්යක්ෂමව ප්‍රවාහ සංශ්ලේෂණය කරගන්න හැකියාව ලැබීම. මේ සවිවර සෛලවලත් යම්කිසි හරිතලව ප්‍රමාණයක් 100ක් නෙමෙයි 10ක් 12ක් වගේ යම් ප්‍රමාණයක්
හරිත ලව තියෙනවා කොහෙද? සවිවර මුදුස්තර සෛලවල. ඇයි? ඉනි සෛල වලින් විනිවිද ගමන් කරලා බේරිලා පත්‍රය ඇතුළට ගමන් කරන කිසියම් ආලෝක ප්‍රමාණයක් යම් ආලෝක තත්ත්වයක් තිබුණොත් ඒ බේරිලා එන ආලෝකයේ ප්‍රයෝජනට ගන්න එපා. ඒ සඳහා තමයි සවිවර සෛලවල හරිත ලව යම් ප්‍රමාණයක් අඩංගු වෙන්නේ. එතකොට ඉනි සෛලවල තිබුණා, සවිවර සෛලවල තිබුණා හරිත ලව. පාලක සෛලවල 4ක් 5ක් 3ක් තියෙන්න පුළුවන්. ඔන්න ශාක පත්‍රයක ව්‍යුහය අපි යන්නේ එහෙමයි. ඔයගොල්ලෝ නැවත නැවත බල මේක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. තව එකක් තියෙනවා අඳින්න. අවසාන වශයෙන් මේ අපිටර්මය මතු පිට තියෙනවා ඉටි ස්තරයක්. ඇත්තටම මේ අපිටර්මයේ මතු පිට තියෙන ඉටි ස්තරය අපිටර්ම හරහා ජලය වාෂ්ප වීම වළක්වන ඉටි ස්තරයක්. ගොඩක් වෙලාවට කියුටින් කියන ඉටි තමයි මේක තැන්පත් වෙලා තියෙන්නේ. උඩු අපිටර්මයේ තියෙනවා. එහෙම යටි අපිටර්මයේ කූටිකා සිදුර තියෙන තැන්වල හැර අනිත් තැන්වල අපි ඉටි ස්තරේ තියෙනවා. ශුෂ්ක රූපී ශාක, ඒ කියන්නේ වියලි පරිසර තත්ත්ව යටතේ වැඩෙනවා නම් ඒ ශාකවල මේ උච්චරණයේ ඝනව පිහිටනවා. ඇයි? ශුෂ්ක ශාක වලට ජල හිඟයක් තියෙනවානේ. ඒ ජල හිඟය මැඩ පවත්වා ගන්න එක. සාමාන්‍යයෙන් ඔන්න ඔක තමයි අපිට එන්නන්න පුළුවන් ශාක පත්‍ර ව්‍යුහය. ඉතින් නම් කිරීමකට ගියොත් මේක උඩු උච්චරණය. උඩු උච්චර්මය. ඒතර මේක මම කෙටියෙන් නම් කරන්න. උඩු අපිචර්මය. ඒ තුරු ටික සම්පූර්ණ කරගන්න. මේ තියෙන්නේ ඉනි මෘදුස්තර සෛල. මේ ඉනි මෘදුස්තර සෛල වලයි හරිත ලව තියෙනවා. සවිවර මෘදුස්තර සෛල වල දෙකේම හරිත ලව මම මේ පැත්තෙන් අඳින්නම් සවිවර මෘදුස්තර සෛල. සවිවර මුදුස්තර සෛල. එතකොට සවිවර මුදුස්තර සෛල අතර තියෙනවා අවකාශ. ඒවට කියන්නේ අන්තර් සෛලීය අවකාශ කියලා. අන්තර් සෛලීය අවකාශ. ඊට පස්සේ අපිට මේ කූටිකාව අසල තියෙනවා ටිකක් වැඩිපුර ඉඩකඩ. ජලය වාෂ්ප වෙන්න වායු හුවමාරු සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා ගන්න වගේ දේවල් වල. එතනට කියන්නේ කූටිකා අවකාශය කියලා. කූටිකා අවකාශය. මම මෙතන ඉඩ ගත්තා. මේ තියෙන්නේ නාරටිය. ඊට පස්සේ මේ තියෙන්නේ නාරටි සෛලමය. ජලය ගෙනියන්නේ එකකින්. ජලය එන්නේ පත්‍ර වලට සෛලමය. මේ තියෙන්නේ නාරටි ෆ්ලෝයමය. නිපදවන ආහාර එළියට යන්නේ ඒකෙන්. ෆ්ලෝයමය. පස්සේ තව චුට්ටයි තියෙන්නේ. මේ තියෙන්නේ යටි අපිචර්මය. මේ අඩංගු වෙන්නේ මෙතන තියෙන්නේ යටි පැත්තේ තියෙන අර ඉටි ස්තරේවත් යටි උච්චර්මය. තව දෙකයි. අපි දන්නවා මේ සිදුරට කියන්නේ පූටිකා සිදුර. දෙපැත්තේ තියෙන සෛල සිදුරේ විශාලත්වය පාලනය කරන නිසා ඒවට කියනවා පාලක සෛල කියලා. දැන් අපි අද දවසේ සාකච්ඡා කරපු මේ ශාකපත්‍ර ව්‍යුහය මම හිතනවා රූපීය වශයෙන් ඔබට විභාගවලදී වගේම වාර විභාගවලදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලදී ඔබට මේක අඳින්න අවස්ථාවක් ආවොත් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. එhmenan මේ වීඩියෝව හරහා ඔයගොල්ලෝ ශාකපත්‍රයක සිරස් කඩක රූපීය ලක්ෂණ ඉගෙන ගත්තා. අපි නැවතත් ලබන සතියේ බ්‍රහස්පතින්දා 7ට නිකුත් කරන වීඩියෝ සමග සම්බන්ධ වීමට ආරාධනා කරන සියලු දෙනාට ජය වේවා.